ඔබතුමාගෙන් මම අහන ප්‍රශ්න මූලික ප්‍රශ්න වලට වචනෙන් දෙකෙන් උත්තරය අර ටික වැඩි දුරට එපා නැතුව කියන්න ඉස්සෙල්ලා. ඔබතුමා පැවතෙන්නේ ව්‍යාපාරික පවුලකින්ද? අනේ නෑ මගේ තාත්තා පොලිසියේ සාජන් මේජර් කෙනෙක් අම්මා ගෘහණියක්. අනේ නෑ. ඔබ යුද හමුදාවේ තමයි ප්‍රථම රැකියාව කොමාන්ඩෝ බලකායේ නිලධාරියෙක්. බොහොම හොඳයි. ඔක තමයි ගත්ත පුහුණුව. එසේමයි. හැබැයි ඔබතුමාට ව්‍යාපාර ඥානයක් කොහෙන්ද ඇවිල්ලා තියෙන අපි කියන ඔකට ලෝකෝත්තරය කියලා කියන වචන අර හොඳයි අර්ජුන රණතුංග මහත්තයත් කියවන හමුදාවේ හිටපු නිලධාරියෙක් කොහමද මේ වගේ එකේ කෝටිපතියෙක් උනේ කියලා පැවසුවා නේ පෙරද නේද? ඒ කියන්නේ හමුදා නිලධාරියෙකුට තමන් ඉගෙන ගත්ත දේ මම කරන්නේ මේ ආරක්ෂාව. ඒක පාවිච්චි කරලා මම කරන්නේ මොකද්ද මගේ කම්පැනි එක ප්‍රධාන වශයෙන් ආරක්ෂා සැකසීම. ඉතින් මම ජනාධිපතිවරයාගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩී.බී. ජයතුංග මහත්මයාගේ හිටපු ගරු ජනාධිපතිතුමාගේ දිවංගත. ඉතින් ඉන්දියා සාමක දෙක හමුදාවේ ප්‍රධානියා ජෙනරල් ඒල්ස් කල්කට්ගේ පෞද්ගලික ආරක්ෂකවරයා මම. ඉතින් මම කරන්නේ මගේ කම්පැනි 4000ක් විතර ඉන්න ආරක්ෂා සම. එතනින් තමයි මම බත්තු වෙලා මම මේ ළමයින්ගේ ඇඳුම් ටික මැදලා ඇඳුම් ටික හොදලා බයිසිකලෙන් ගිහිල්ලා පළවෙනි අවුරුද්දේ මොටරසයිකලයක් තිබ්බේ. මම ගාඩ් පොයින්ට් එකට ගිහලා කෑම කන වෙලාවට මම ගේට්ටුව ඇරලා තමයි මේ ව්‍යාපාරය කරේ. එතකොට මම ආන්න කැමතින් ඕ නවලෝක මුදලාලි මාතරින් ඉඳලා ඇවිල්ලා අර මේ කොයිද පෑලියගොඩ තේ කඩයක් පටන් ගන්න අද නවලෝක හොස්පිටල් එක දාලා තියෙන කවුරුත් අහන්නේ නැහැ නේද? හැරි ජාතන මහත්තයා මම දන්නේ ටික ඉස්සර සම්පකාර සංස්ථාවේ සාමාන්‍ය රැකියාවක් කළා. අද ඩිස්රිස් කම්පැනි එක අයිති වෙලා කෝටිපතියෙක් වෙච්ච ගහන්නේ නැහැ නේද? ධම්මික පෙරේරා මහත්මයා මම දන්න කාලේ අපිත් එක්ක එකට සෙල්ලම් කරපු අපිත් එක්ක එකට කතා බහ කළා සාමාන්‍ය මේ නිග්‍රහ කිරීමක් නෙමෙයි කැසිනෝ මැෂින් එකක් තියන් ඒතර හම්බ කළා අද ලංකාවේ කෝටිපති. එතුමන්ලට හොඳයි මම හමුදාවේ නිලධාරියෙක් කියලා රටට සේවයක් කළා මට කෝටිපතියෙක් කියන නීතියෙන් අවසරයක් නැහැ. මං කරපු වැරද්දක් සවරකමක් පෙන්වන්න බලන්න මහත්මයා. නැත. හැබැයි අර්ජුන රණතුංග අර ඩොලර් ලක්ෂයමාරක් දීලා ඇමරිකාව ගත්ත ගේ නම් ඔප්පු කරගන්න බෑ තාම. ඔව් ඔබතුමා මේ මං කිව්වා කෙටියෙන් කියලා දැන් ඔය තැන් වලට එන්න හිටියේ 2014 මගේ මතකයේ හැටියට බ්ලැක් වෝටර් කියන සමාගම අභිබවා ලංකාවේ ඇවන්ගාඩ් එකට එනවා කියලා අංක එකට එනවා කියලා තොරතුරක් දියා. ඒක ඇත්තද? අපි ආවා. ඇවි නෙමෙයි. මම ඒකත් කියන්න. මගේ ආයතනයේ සේවකයෙක් කවුද දන්නවද? ඕමානු රාජකීය නාවික හමුදාවේ අද්මිරාල්වරයා නාවික හමුදාපති. මේ ආයතනයේ ඩිරෙක්ටර් කෙනෙක්. ඉන්දියානු නාවික හමුදාවේ දෙවෙනි අපේ අද්මිරාල් ගුප්තා අපේ ආයතනයේ ඩිරෙක්ටර් කෙනෙක්. මට තියන්න මං ගාව හිටියා නාවික හමුදාපතිවරු 3 දෙනෙක් මගේ ඇඩ්වයිසර්ස්ලා ලංකාවේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ්ලා දෙන්නෙක් හිටියා ලෝකේ එකම ආයතනයේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස්ලා දෙන්නයි නාවික හමුදාපතිවරු 3 යුද හමුදාපතිවරු දෙන්නයි පිටරට නාවික හමුදාපතිවරු 3 දෙනෙක් හිටපු එකම ආයතනයේ ඇවන්ගාඩ් එක. ඒකට තමයි ගැව්වේ JVP එක. හේතුව තමයි ඒගොල්ලෝ 88 89 වෙච්ච දේ හමුදාවත් එක තරහනේ. මං ගාව ඉන්නේ හමුදාවේ කට්ටිය. මං ගාව ඉන්නේ ස්පෙෂල් ෆෝස් ආමි කමාන්ඩෝස් STF SBS of Navy 1500 ගාණක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කැමති නෑ ඒගොල්ලෝ. මම ලෝකෝත්තර කියනකොට ඔබතුමාට ටිකක් අර පොඩ්ඩක් කේන්තිය විතරම අනේ නෑ. ගියක් ගොඩක්. ඒක සිංහල වචනයක් නේ. ඔව් ඒක හොඳයි. ලෝකෝත්තර වෙලෙන්දෙක්. දැන් වෙලඳ කියන්නේ දැන් ඔබතුමා කරන්නේ වෙලඳාමනේ. ඔව්. ඔව් දැන් එතකොට සමාවෙන් මං කරන එක දෙයක් මොකක්ද දන්නවද? සේවා. නෑ. selling art of war of Sri Lanka to the foreigners. ඒ කියන්නේ අර සුංචු කිලිටියානේ චීන සෙන්පතියෙක් ලෝකෙට යුද කලාප යුද ශිල්පය හඳුන්වලා දුන්නේ. මම ශ්‍රී ලංකාවේ යුද ශිල්පය පිටරට හඳුන්වලා දෙනවා. ලෝකේ ත්‍රස්තවාදයෙන් නැති කරපු එකම ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකාව. මගේ ජොබ් එක තමයි selling art of war of Sri Lanka to the foreign countries. අගය කරනවා. දැන් ඔක කියන්න තමයි නේ මං. දැන් එදා ඒක දකින්නකොට අපේ දේ ලෝකේ බැබලෙනකොට අපිට ආඩම්බරයි. ඒක හෙළයන්ගේ ඇඟේ තියෙනවා. නැති අයත් ඇති මං ඒක දන්නේ නැහැ. අපේ ආයතනයේ කරන පුද්ගලයා සුදුද කළුද කියලා ගොඩක් පස්සේ දැක්කේ. බොහොම ස්තුතියි. මං ඉස්සර දැනන්නේ නැහැ කවුරුක්වත් මාව. ඒක තමයි. දැන් මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මං කිව්වනේ ලෝකෝත්තර වෙනද ඥානයක් තියෙනවා කියලා. ඔව්. දැන් මේ ඔය කාස එක. කාස එකේ මං දන්න කාසා කියන එක මෙන්න මෙහෙම පොඩ්ඩක් නිවැරදි කරගන්න ඕනේ. නැව් හිමිය නෙමෙයි එතන ඉන්නේ නැව් වලට සමාගම් වලට අර ඒජන්තවරු වශයෙන් සේවාවන් සපයනයි. හරියට හරි. නැව් අධිකරණය. ඔව් දැන් අර මෙතන නැව් කතාවක් ගිහින් මං ඇහින්නේ. සමාන. ඔව් නැව් හිමියෝ නෙමෙයි. නෑ නෑ. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ඉල්ලන මේ අවසරයක්. නෑ ඒගොල්ලෝ ඉස්සෙල්ලා අවසර ලබාන අපිට ඉස්සෙල්ලා කරලා තමයි අර හෝටලේ 12 දෙනෙක් දාලා හිටියේ. පැහැදිලි මං ඒගොල්ලෝ දැන් ඉල්ලන ලොක ගන්නත්. ඔව් ඉල්ලලා ඒගොල්ලෝ හම්බුණා. ඔය කතන්දරේ එන්නේ කොවිඩ් ඇතුළේනේ. ඔව් කොවිඩ් එක ඇතුළේ තමයි ඔය එන්නේ. අර වෙලදාම ඇතුළේ නෙමෙයි. මට සැකයක් තියෙනවා. ඔබතුමාගේ අර ලෝකෝත්තර ඥානය භාවිතා කරලා ඉන්ටෙලිජන්ට් සර්විස් තියෙනවනේ. ඔව්. සර්විස් එකෙන් ඇතුළට රිංගලා
ඕන් නොමග යවලා එකතන දාපියක ඔක්කොම ටික ලාභ වැඩි විදිහට බොහොම හොඳයි. මම හිතන්නේ ඒගොල්ලන්ට මට වැඩි ඒ මං කියන්නේ ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෝ කියලා. ලංකාවේ ලොකුම ව්‍යාපාරික සමාගම් හතරක් අතර තියෙන්නේ. එහෙම අපි කරන්න යන්නේ මොකක්ද දන්නවද? මගේ රට කවදාක්වත් මගේ ජීවිතේ නැති වුණත් මගේ රට රහිතයක් වෙනවා නම් මං ඒ දේ කරන්නේ නැහැ මහත්මයා දැනක තියන්න. මම හමුදාවට ගියේ අපේ අම්මා තාත්තා කියලාවත් මගේ පෙම්මතියක් හිටියේ නැහැ කවුරුත් කියලාවත් නෙමෙයි. අපි ගියේ අපි රටට ආදරේ හින්දා. ඉතින් රට විනාශ වෙන්න දෙන්නේ නැහැ. ඒ කතාව වැරදි. ඔබතුමා කිව්වා මම ඉන්ටෙලිජන්ස් දාලා ඇතුලේ අප්සෙට් කරයි කියලා. ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපය තමයි මම ඔබතුමාට ඔඩි ඉස්සලා පෙන්නුවේ 2011 දී වෙපන් 174ක් නැති කරන මං ගිහලා හොයාගෙන ඇවිල්ලා මේ තියෙන UN Security Council එකෙන් ගාපු ලියුම. ඒකේ දෙවෙනි කෝස් එක තමයි මේ කරේ ඒගොල්ලෝ දෙවෙනි පාර. දැන් එතන මම කියන්නේ දැන් මෙහෙමයි. ඔබතුමා ඔය සිද්ධිය හරියටම දන්නවනම් ඕකෙන් කිසිම අගතියක් වෙන්නේ නැහැ. ලංකාවට ඉන්ටෙලිජන්ට් එක දාලා කට්ටිය නොම කරලා ගැහුවනම් අපේ අතේ වෙපන් එක තියන්නේ අපි දෙන්නේ වැඩි. ඒක එළියට නොවෙන්න ආරස්ත කරගන්න පුළුවන්. මම ඇහුවේ නෑ මං ඔය කිව්වේ අපි ඉවරයි කියලා ආරස්තාව කිව්ව අර එක තැන දැම්මහම මේක අර කොවිඩ් එක ඇවිල්ලා බෝ වෙලා මල විකාරයක් වෙයි කියලානේ. එහෙම වෙන්නේ නෑ ඔබතුමා. නෑ ඔබතුමාට වැරදුනා. මම මේක ඒගොල්ලෝ කරන ක්‍රියාන්විතය දැනගෙන හිටියේ අපි ඔකට සම්බන්ධලා හිටියේ නෑනේ. මේගොල්ලෝ මේක සිංහල වචනෙන් කියාගත්තා මේක අකරණමය කරපුවම තමයි අපටත් කිව්වේ බලන්න කියලා මේක නියලින්. මම ඔබතුමාට කිව්වා නේද පොඩක් ඉන්න. ඒ හෝටලෙට දාපු කට්ටියනේ ඔබතුමාට වැරදුන දෙයක් තියෙනවා. අර ලංකා හොස්පිටල් එකට දාපු දෙන්න කොවිඩ් ඇතුළත තිබුණා අද මොකද්ද රටේ තත්ත්වේ? ඒක නාවික හමුදාව නොකවරලා ඒගොල්ලෝ දැනගෙන හිටියෙත් නෑ නාවික හමුදාපති පිළිගත්තා. එයා ඒ නාවික හමුදාවට හොරෙන් ඒ දෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරපුවාම ඒ දෙන්නට හැදුනා නම් අර ආපු දහස් ගානට අද ඇදලා ඔබතුමා උතර නෑ මමත් නෑ අපි ඉන්නේ ගෙදර ලොක්ඩවුන්. ඉන්දියාව වගේ. ඒකට කාසක වක් කියනවත් මං කියන්නේ ඒ කතාව. මේක කරේ මැරින් මන් එකේ ડોક્ટર මුචින් කියන පුද්ගලයා. මං නම ඇතුව කියන්නේ. අන්න එයාව ඇත්තටම කම්පැනි ඩිස්බෑන්ඩ් කරන්න ඕන මේ වෙලාවේ. ඒ කියන්නේ හමුදාව ලෙඩන හමුදාවේ පන්නර ලැබලා අද ලංකාවේ ව්‍යාපාර වලින් ඇවිල්ලා තියෙන මෙතනට මං කියනවා මට විතර එන්න අවස්ථාවක් හම්බුනේ මේම ගාගත්තින්ද. හමුදාවේ කට්ටිය කවුරුත් කැමති නෑ මේක ගහගන්න යන්නේ. පාඩුවේ ඉන්න කට්ටිය. අපි යුද්ධේ වැඩකාරයෝ හැබැයි ගෙදරට අපි පාඩු ඉන්නේ. නමුත් මං අතාරින්නේ නැතු මේ ව්‍යාපාරිකයොත් එක්ක ගහගෙන තමයි මෙතනට ආවේ. ඇයි? කවදාක්වත් එක හමුදා නිලධාරියෙකුට උඩට එන්න දෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ මොලේ අපි ඔක්කොටම වැඩි තීක්ෂණයි. නමුත් මං ඊටත් වැඩි තීක්ෂණ ගිහිල්ලා නෑ රෑ නොදිමා තමයි මේක හොයාගෙන පිටිපස්සේ මොකද මාව පුහුණු කරලා තියෙන මොසාඩ් ආයතනෙ. ඉන්ටෙලිජන්ස් වලට. මාව පුහුණු කරලා තියෙන කමාන්ඩෝ බටෙක්කද බ්‍රිතාන්‍ය විශේෂ හමුදාව SAS කියන. ඒකින්ද මේ පන්නරේ මට තියෙනවා. නැතුව මාව ජනාධිපතිතුමාගේ පර්සනල් බොඩිගාඩ්වත් එයාපෝට් එකේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියත් ආරක්ෂක හමුදාවේ යුද හමුදා මූලත ප්‍රධාන ආරක්ෂක නිලධාරියත් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියත් විද්‍යාපීඨයේ ප්‍රධාන උපදේශකයෙක් හැටියටත් ස්නයිපර් ස්කූල් එකේ ප්‍රධාන උපදේශකයෙක් පත් කරන්නේ නැහැ. මම දක්ෂින් දන්නේ මේ මගේ වැඩ හොඳින්ද ඒගොල්ලෝ පත් කරන්නේ. ඒවා සල්ලි දීලා ගන්න බෑ. ඒ බුද්ධිය තල තමයි මම ඇතුළට ගියේ මේගොල්ලෝ ගැන. ඒගොල්ලෝ තමයි මේ දෙකේ මුදල් උපයා ගැනීම පරමාර්ථය. ඩොලර් 50ට ලංකාව විකුණුපම් මම 100 කරා. ඒක වැරදිද මහත්මයා? හැබැයි ඒක ආපු ඒගොල්ලෝ අඩු කරා ඩොලර් 10ක්. ඒක ආසයක. මම දැන් ඔප්පු කරන්න. මේ තියෙන ඒගොල්ලෝ ගාපු ලිසිට්. ඉතින් ඒක මොකද වෙන්නේ? ඒක ලංකාවට පාඩුවක් නෙමෙයිද? මෙහෙමයි. දැන් ඔබතුමාව පිළිගත්තා චුට්ටක් මම දැන් ඔබතුමාව පිළිගත්තා අර මම කියපු එක ඔබතුමා වැරදි වගේ යන්න තමයි කිව්වේ මම අර ලෝකෝත්තර ඥානෙන් මේ කතා කරේ. දැන් ඔබතුමා කිව්වා අර අය මේ කවුද කාසාය ඒක ලේසියෙන් රවට්ටන්න බෑ උන් වෙන වැඩකාරයෝ කියලා. ඔව්. මං කිව්වේ දැන් ඔබතුමාම මේගොල්ලා දැම්ම මට මේක මාවල්ලන්න බෑ. එතනින් මම දුන්න අනිත් පැත්තෙන් දැන් කිව්වේ. අනිත් පැත්තට දුන්නා නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ කරපු වැරදි මං හොයාගෙන ගියා. ඉතින් මං කියවන මාව ට්‍රේන් කරලා තියෙන මොසාඩ් වලින් කියලා. ඒ ඉන්ටෙලිජන්ස් එක ඒගොල්ලන්ට ට්‍රේන් කරලා නැහනේ. මේක සර් කාමරයක මාසයක් තිස්සේ දාපු මේ කාමරේ මේ මතක තියාගන්න. මේ ඩොකියුමන්ට්ස් ටික අදත් ජනාධිපතිතුමා දන්නේ නැහැ. මම මේව හොරෙන් ඉස්සුව ඇත්තම කිව්වොත්. මේක ඉන්ටර්නල් ඩොකියුමන්ට්ස්. මම එක්කනේ ප්ලාන්ට් කරලා ගත්තා එළියට. එහෙම නැත්නම් අදත් කවුරුත් දන්නේ නැහැ මේ වැඩේ. මාසයක් තිස්සේ මේක කළා තියෙනවා. මේක ඇවිල්ලා කාසකේ තිබ්බ ඩොකියුමන්ට්ස් අපිට ලබා දුන්නා එක එක්කෙනෙක්. ඇයි ඒකට අකමැති එක්කෙනෙක් තමයි ලබා දීලා මේ ටික ලියලා ඉව්වේ. තේරුණාද? ඇයි ඒගොල්ලෝ කැමති නැහැ සමහර 50% ඒකේ කාසකේ 60ක් කැමති නැහැ මේ වගේ ಜಾති ද්‍රෝහී වැඩවලට. හොඳයි අවසාන වශයෙන් මේක අහන්නම් මම. දැන් කොවිඩ් වලට පසු කාලේ මේ යන්නේ. ඉස්සරහට එන්න පුළුවන් ඒක දන්නේ නැහැ. ආර්ථිකය බිඳුවට යට මයිනස් වැටලා තියෙන අපේ රට ආර්ථිකය හැටියට. දැන් ඉස්සරහට අපි මේක ගොඩගත යුතුයි. දැන් ඔබතුමත් මේ ලෝකෝත්තර න්‍යායෙන් වැඩ කරනවනේ.
දැන් ඔබ මොකද්ද මේකට හදලා තියෙන සැලසුම? උදාහරණයක් කියන්නද? මේක මට විතරක් දැන් දුන්න නම් මම 135ක් රජයට දෙනවා මේ මුදලින්. මම කිව්වා ඔෆිසර්ස්ලා හමුදාවේ නිලධාරීන් 1500කට රැකේවල් දෙන්න කියලා මෙතුමා ඉන්නවා. මේක ඉන්නවා CPRස්ලා 1 ලක්ෂ නෑ 1.6 මිලියන් කියලා කියන්නේ ලක්ෂ 16ක්. මේකේ ලක්ෂ 10ක් ගෙනවා නම් මේ කෙනෙකුට ලංකාවට ගෙනලා නැවත අරින්න අපිට යනවා ඩොලර් 200ක් විතර ප්‍රමාණයක්. ගාන හදලා බලන්න. කීයද? 200 million dollars. ඒක නැති කරලා තියෙන දැන් ගානත් අඩු කරලා කම්පිටිෂන් එකට ගිහිල්ලා. නෑ 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 මම දැන් හදලා කිව්වේ. මට සාමාන්‍යයෙන් ගණන් හදන්න තප්පර ගාන යන්නේ. හරිද? ඩොලර් 200 වැඩි කිරීම ඩොලර් මිලියන එක බලන්න කීයද කියලා. ඩොලර් මිලියන 200. අන්න ඒක තමයි දැන් ගාන අඩු කරලා කොම්ප්‍රොමයිස් කරලා මේ කරපු අන්තරාදායක අඳුරගත්තේ මේ විදේශිකෙක් ලැජ්ජයි කියන්නේ. ඔබතුමාලගේ රටේ තියෙන ආරක්ෂා සෞඛ්‍ය ආරක්ෂා නැති කරන්න එපා කියලා එයා ලියව ගන්න. PVI එක. මේ ඊමේල් වල ඔක්කොම dates time එකත් එක්ක මං කියයි. අර සැෆ්‍රෝන් උනවටන කෙනෙක් කරාගේ ආයතනේ වහලා දාන්න. ඇයි? මාසයක් දැන දැන ඒ දේ කරේ සාධාරණද?